නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අපි කොයි කාගේත් ජීවිතයේ සැපය සැනසුම පිණිස හේතු වෙන සොඳුරු දහම් පදයක් මේ සුපින්බර අරුණෝදයේම ශ්‍රවණය කරන්නටයි අපි මේ සූදානම. පින්වතුනි, මේ ජීවිතවල තියෙනවා කොයි ජගතෙකුටවත් බේරෙන්ට බැරි, කොයි ජගතෙකුටවත් මගහැර යා නොහැකි දේවල්. ඒ දේවල් අතර එකක් තමයි මරණය. මරණය කියන දෙයින් කොයි ජගතෙකුටවත් කොයි දක්ෂයෙකුටවත් බේරිලා මගහැරලා යන්න පුළුවන්කමක් නැහැ. උපන්නානම් උපන් කෙනා මරණයට පත් වෙනවාමයි. ඊළඟ එක තමයි බේරී මගහැර යා නොහැකි දෙයක් පාපය. පව් කළොත් විපාකය කියන එක මගහැරලා යන්න බෑ. බේරිලා යන්න බැරි දේවල් දෙකක් ඔය කිව්වේ. මරණයෙන් ගැලවෙන්න බෑ උපන් කෙනාට. පව් කරපු තැනැත්තාට ගැලවෙන්න බෑ පවේ විපාකයෙන්. එහෙමනම් අපි ජීවිතේ කොහොමද හදාගන්න උත්සාහ කළ යුත්තේ? කොහොමත් මැරෙන්න වෙන ජීවිතේ, කොහොමත් මරණය කරා ඇදෙන ජීවිතේ, මරණයෙන් අවසන් කරන්න සිද්ධ වෙන ජීවිතේ ලස්සනට හදාගන්න උත්සාහ කරන්න ඕන. මරණය ගැන නිතර සිහි කර කර. මරණය කියන එක මගේ ජීවිතේට එනවා, ඒ නිසා මම මගේ ජීවිතේ ලස්සනට හදාගන්න ඕන. මගේ ජීවිතේ හරි සුන්දර විදිහට හදාගන්න ඕන. ඇත්තෙම අපි මේ සුපින්බර අරුණෝදයේම බණපද අහන්නේ සුන්දර ජීවිතයක්, ලස්සන ජීවිතයක්, එහෙම නැත්නම් සුපින්බර ජීවිතයක් හදාගන්න ආසාවෙන්නේ. මරණය ගැන හිත හිත සුපින්බර ජීවිතයක් සකස් කර ගන්නට උත්සාහවත් වෙන්න ඕන. එතකොට මරණය කියන එක අපේ අභියසට පැමිණෙද්දී අපි මේ මරණය ඉස්සරහා අසරණ නැහැ. ඊළඟ එක තමයි පාපය. පාපය කියන එකෙන් ගැලවෙන්න බෑ කියන කෙනා, ඒක දැනගත්ත කෙනා කුමක්ද කළ යුත්තේ? පව් නොකර ඉන්න ඕන. පව් කරොත් පවේ විපාකයෙන් ගැලවෙන්න බෑ. එහෙමනම් අපි නොකළ යුත්තේ මොකද්ද? පව නොකර හිටියොත් අපිට ගැලවෙන්න කියලා 아무තු විපාකයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඕන ඔය අදහස තමයි අද මේ සුපින්බර අරුණෝදයේම අපි ජීවිතයට අරගත යුතු අදහස. ඒ තමයි මරණය කරා යන මගේ ජීවිතේ මං සුපින්බර විදිහට හදාගන්න ඕන. මගේ අතින් පව් කෙරුණොත් එහෙම මට ගැලවිල්ලක් නැහැ. ඒ නිසා මං පව් නොකර ඉන්න ඕන කියන අදහස. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට විකාශනය කිරීම උදෙසා දායකත්වයෙන් දරනු ලබන්නේ රාජගිරියේ පදිංචි පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ ලේකම් පින්වත් පී.බී. දිසානායක පියාණන්ට ඒ පියාණන්ගේ ජන්මදිනය නිමිති කරගෙන සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් දෙව්මී දිසානායක දියණිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පින්වත් සක්බෝධිසානායක පුතණුවන්, ඒ වගේම ගයත් වික්‍රමසිංහ බෑණනුවන් මේ පින්වතුල්ලා විසින් තමන්ගේ ආදරණීය පියාණන්ගේ ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා ආශිර්වාද ප්‍රාර්ථනා එක් කරමිනුයි අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. මහා කරුණික වූ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ බේරෙන්ට බැරි දේවල් දෙක පිළිබඳව, මරණය සහ පාපය කියන දෙක පිළිබඳව පාප වර්ගයේදී ලස්සන ගාථා දෙකක් වදාලා. ඒ ගාථා දෙක තමයි පින්වතුනි අද මේ උතුම් බණපදයෙන් පින්වතුන්ලාට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒ ගාථා දේශනා කරන්නට පසුබිමක් නිර්මාණය වුණා. ඒ පසුබිම කියන එක ඒ කාලේ සිද්ධ වෙච්ච හරි පුදුම සහගත සිදුවීම් ටිකක්. දැන් මේ සිදුවීම් ඉගෙන ගන්නකොට පින්වතුන්ලාට තේරෙවි අද කාලේ වුණත් මේ වගේ අමුතු පහේ සිද්ධ වෙනවා කියන එක. බුදුරජාන් වහන්සේ බැහැ දැකීම පිණිස එක භික්ෂුන් වහන්සේලා පිරිසක් දුර ඈතක ඉඳලා සෙවන්නුවර ජේතවනාරාමයට වඩින්න ඕන කියලා ඔන්න පිටත් වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නේ පාගමනින්. පාගමනින් වැඩම කරනකොට ඉතින් ගම් නියංගම් පහු කරගෙනනේ වඩින්නේ. එක ගමක් මැද්දෙන් වඩින්න සූදානම් වෙනකොට අනේ ඒ ගමේ හිටපු මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් දැකලා හරියට පැහැදුනා. කිව්වා අනේ ස්වාමීනි අපේ මේ ගමට වැඩම කරපු එකේ ඔබ වහන්සේලාට එහෙම හිස් සතින් මේ යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට ඔබ වහන්සේලා උදෙසා සත්කාර සම්මාන සිද්ධ කරන්න ඕන. අපිට පිනක් රැස් කර ගන්න ඕන. අනේ ස්වාමීනි ඒ නිසා පොඩි වෙලාවකට හරි අපේ ගමේ නවතින්න කිව්වා. ඒ වෙලාව දානෙට සුදුසු වෙලාව. ඉතින් ස්වාමීන් වහන්සේලා කිව්වා එහෙනම් පින්වතුනි අපි දහවලට දානෙත් වළඳලා වඩින්න. එහෙනම් දම්පැන් සකස් කරන්න කිව්වා. එතකොට මේ පිරිස ඒ ගමේ තිබුණ සාමාන්‍යයෙන් ඔය පොල්ලතු වලින් සකස් කරපු පිදුරු වලින් සකස් කරපු පුංචි විවේක ගන්න ශාලා කිහිපයක්. ওই ශාලාවල එක ශාලාවක ස්වාමීන් වහන්සේලාට ආසන පැනෙව්වා. වැඩ ඉන්න කිව්වා. සිසිල් පැන් එකක් හදලා ගෙනත් දුන්නා ස්වාමීනි දානේ සකස් වෙනකන් ඔබ වහන්සේලා මේක පානය කරන්න කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේලා මේකත් පානය කරලා අර පොල්ලතු මඩුවක් ඇතුලේ ඉන්නවා. එහා පැත්තේ පිදුරු වහලා තියෙන ශාලාවේ මිනිස්සු දානේ හදනවා. ඔය දානෙට මොනවා හරි තෙල් කෑමක් සකස් කරමින් හිටියා. ඒ තෙල් කෑම සකස් කරනකොට දැන් අර තෙල නටනවා. නටන තෙලට අම්මා කෙනෙක් මොනවා හරි දැම්මා. දාපු ගමන් එකපාර ගිනි දැල්ලක් උඩට මතු වුණා. ඔය නටන තෙලට අපි ආහාර පාන දාපුවම එහෙම ගිනි දැල් මතු වෙනවනේ. ගිනි දැල්ලක් එකපාර මතු වුණා. මතු වෙච්චි ගිනි දැල්ලට ඒ වෙලාවේ හුළඟේ පාවිමින් යමින් තිබුණු එක පිදුරු ගහක් කිට්ටුණා. මේ පිදුරු ගහට ගිනි ඇවිලුණා. ගිනි ඇවිලිච්ච පිදුරු ගහ හුළඟත් එක කරකැවිලා උඩ ගියා. මේ ගිනි අරගෙන උඩ යන පිදුරු ගහ කපුටෙක් ඇවිල්ලා හොටෙන් ඇල්ලුවනේ. කපුට හොටෙන් අල්ලපු ගමන් උගේ පිහාට වලට එකපාර ගිනි ඇවිලුණා. අහසේදීම ගිනි අරන් ඒ කපුට මැරිලා වැටුණා. දැන් මේක හරි පුදුම එකක් නේ. මේ සතා මේ අහක යන ගිනිගත්ත පිදුරු ගහකට හොට ගහලා ඒකෙන්ම මැරිලා වැටුණානේ. ස්වාමීන් වහන්සේලාට හරි පුදුම හිතුණා. ස්වාමීන් වහන්සේලා කතා වුණා ආයුෂ්මතුනි මහා පුදුම කාර්යයක් නෙවුනේ. ඔය විදිහට සත්තු මැරෙනවද? හරි පුදුමයිනේ. මේ කපුට අහක යන ගින්දරකට හොට ගහලා ඒකෙම පිච්චිලා මැරුණානේ. ආයුෂ්මතුනි සිද්ධ වෙච්ච හැටියට නම් මහා මොකද්ද කරුමයක් කරකිලා ආවා වගේ තේරෙන්නේ. කෝකටත් මේක සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාන් වහන්සේගෙන් අහන්න ඕන කියලා ඔන්න ඒක විශේෂයෙන් මතක තියාගත්තා. අදට උනත් පින්වතුනි ඔය වගේ හරි අමුතු සහගත සිදුවීම් සිද්ධ වෙන්නේ නැද්ද? අමුතු සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට වාහනවල යන මිනිස්සු බස් වල එල්ලලා යන මිනිස්සු බස් වලින් ඇදගෙන වැටෙනවා. ඇතමෙක් ඇදගෙන වැටෙනකොට වැටෙන තැන තියෙනවා බොහොම භයානක ගල් ගොඩක්.
එක්ක වැටෙන තැන තියෙනවා භයානක ප්‍රපාතයක්. ඒ මිනිසයා එතනම මිය පරලෝ යනවා. සමහර මිනිස්සෙක් වේගෙන් යන බස් එකකින් ඇදගෙන වැටෙනවා. වැටෙන තැන තියෙන්නේ එක්කෝ ගෙනල්ලා දාපු වැලි ගොඩක්. එහෙම නැත්නම් ඔහුට අපහසුයක් නොවන විදිහේ පඳුරක් තියෙනවා. ඔහු ඒකට වැටුණාට පස්සේ අනේ මැරීම කියලා හිතන එකක්. මේ මිනිසයා බේරෙනවා. ඔහොම මේවා අදටත් පින්වතුන්ලා කොතෙකුත් අහලා ඊළඟට ওই වීඩියෝ දර්ශන ආදියෙන් දැකලා නැද්ද? ඕන තරම් තියෙනවා. ඇතැමෙක් අසාමාන්‍ය විදිහට මැරිලා යනවා. ඇතැමෙක් අසාමාන්‍ය විදිහට බේරෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලාට මේක හොඳට හිතේ සටහන හිටා. ඒ ස්වාමීන් වහන්සේලා ඔන්නේ ගමෙන් දානෙත් වළඳලා බුදුරජාණන් වහන්සේ දකින්න පිණිස පිටත් වෙනවා. ඔය අතරේම ඒ දවසේම තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් දුර ඈතක ඉඳලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකීම පිණිස නික්මිලා රඩිමින් හිටියා. ඒ ස්වාමීන් වහන්සේලාට එන්න සිද්ධ වුණා ඔය ඉන්දියාවේ තියෙන පළල ගංගාවකින්. ඒ ගංගාවෙන් එන්න උනේ සාමාන්‍ය ප්‍රමාණයේ නැවකින්. ඒ කාලේ නැව් ක්‍රියාත්මක වෙන්න අමුතු එන්ජින් ක්‍රමයක් තිබිලා තියෙනවා. මේ ක්‍රමෙන් තමයි නැව යාත්‍රා කළේ. මේ නැවේ ස්වාමීන් වහන්සේලාත් ගොඩ වෙලා ඕන දැන් නැවෙන් මෙගඩට එන්න එනකොට හරියටම ගඟ මැද්දේදී නැවේ එන්ජින් එක කැඩුනා. දැන් නැවට යාත්‍රා කරන්න බෑ. නැව හිට්ටා. නැව හිට්ටාට පස්සේ ඒ කාර්මික පිරිස ගිහින් බැලුවා මේක හදාගන්න විදිහක් නැහැ. ලොකු දෝෂයක් පේන්නේ නැහැ. මිනිස්සු අතරේ කසුකුසුවක් ගියා. එකත් එකටම නැවේ ඇති කාලකන්ණියෙක්. ওই කාලකන්ණියා නිසා තමයි මේ නැව් ගමන සම්පූර්ණයෙන් අසාර්ථක වුනේ. කාලකන්ණියව හොයමු. මිනිස්සු කාලකන්ණියව හොයන්න තුණ්ඩු ඇද්දා. නැවේ ඉන්න හැමෝටම එක ප්‍රමාණයේ තුණ්ඩු කෑල්ලක් දුන්නා මේකේ තමන්ගේ නම ලියන්න කියලා. නම් ලිව්වා. ලියපු ඒවා පුංචි පුංචි ගුලි හදලා මේ ටික දැම්ම පින්වතුනි වතුර භාජනයකට. දැන් මේවා කොළ කෑලිනේ. වතුර භාජනේ මේ කොළ කෑලි ටික ඔක්කොම පාවෙනවා. එකක් විතරක් ගිලුණා. මේක වීදුරු භාජනයක්. විනිවිද පේනවා. ගිලිච්ච එක අරගත්තා. අරගෙන දිගෑරලා බැලින්නම් මේ කාගේ නමද මේකේ තියෙන්නේ? නැවේ ප්‍රධානියා නැවේ කප්පිත්තාගේ නෝනා. මිනිස්සු ටිකම කතා වුණා නෑ වෙන්න බෑ. ඔය ඉතින් ඌව වරදින්න පුළුවන්. මෙච්චර මේ පින්වන්ත නෝනා කෙනෙක් කොහොමද කාලකන්ණී වෙන්නේ? ආයෙ පාරක් තුණ්ඩු අදිමු. ආයෙ පාරක් අලුත් කොළවල නම් ලිව්වා. ආයෙ දැම්මා. ආයෙමත් එකක් යට ගියා. යට ගියපු එක දිගෑරලා බැලින්නම් ඒත් කපිතාන්ගේ නෝනාමයි. දැන් මිනිස්සු අතරේ කසුකුසුවක් අප්පේ මොකද්ද දන්නේ නෑ මේක කියලා. ආයෙ පාරක් කොයිකටත් කියලා තුණ්ඩු ඇඳා. ඒ පාරත් ගිලුණා. ඒ පාරත් කපිතාන්ගේ බිරිඳමයි. දැන් කපිතාන්ට කරන්න දෙයක් නෑ. කපිතාන් කිව්වා මට මේ මහා ජනකායක් වෙනුවෙන් තීරණයකට එන්න වෙනවා. මට බෑ මගේ බිරිඳ මගේ ඇස්පනා පිට විඳවලා මැරෙනවා දකින්න මට බෑ. ඒ හින්දා ওই නෞකාවේ තියෙනවා වැලිගෝණි. බර වැලිගෝණියක් ඇගේ සිරුරේ බඳින්න. බැඳලා වැලිගෝණියත් එක්කම වතුරට අතාරින්න. වැටිච්ච ගමන් ගිලිලා යනවනේ. අපිට පේන්නේ නෑනේ කියලා. අනේ මිනිස්සු අර කාන්තාව අඬද්දි විලාප තියද්දි කෑ ගහද්දි එහෙම කරන්න එපා කියද්දි බලෙන්ම ඇල්ලුවා. අල්ලලා ඇයව මේ වැලිගෝණියත් එක්ක තදට ගැට ගැහුවා. ගැට ගහලා අතෑරියා වතුරට. එහෙම්ම යට ගියා. ඇය ගංගාවේ ගිලුණා. ඇය ගංගාවේ ගිලිච්චි ගමන් ඔන්න කපිතාන් ගිහිල්ලා සේවක පිරිස දැනුවත් කරලා නැව යාත්‍රා කරන්න එන්ජිම ක්‍රියාත්මක කරවන්න කිව්වා. හරි පුදුමයි. එක පාරින්ම එන්ජිම ක්‍රියාත්මක වුණා. භික්ෂුන් වහන්සේලාගේ ඇඟේ ලොමු ඩහගෙන්නලා ගියා. අනේ පුදුම දෙයක් මේ සිද්ධ වුණේ. ඇයි කවුරුත් නෑ බේරගන්න. කිසි කෙනෙකුට බෑ බේරන්න. ඒ වෙලාවේ මිනිසුන්ට උවමනාව මේ සියලු දෙනාට සුවසේ ඊතර යාත්‍රා කරන එක. ඒකට කාලකන්ණියා තේරුවා සියලු දෙනා අතරේ තුන් පාරක් ඇයුම අහුණා බේරන්න විදියක් නැහැ.
විලාප තියද්දී වුණා ඈ වතුරට දැම්ම ඈ මිය ගියා නැව ක්‍රියාත්මක වුණා. භික්ෂුන් වහන්සේලා වේදනාවකින් යුක්තව සංවේගයකින් යුක්තව මේක හදවතේ දරාගෙන බුදුරජාන් වහන්සේගෙන් අහනවා කියන අදහසින් ඕන පිටත් වුණා. දැන් සිද්ධි දෙකයි. තවත් සිද්ධියක් වුණා. ඒ සිදුවීම සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේලා 7 නමකට. මේ ස්වාමීන් වහන්සේලාත් බුදුරජාන් වහන්සේ බැහැ දැකීම පිණිස ඔන්න පිටත් වෙලා. ඒ පිටත් වෙලා ඒ ස්වාමීන් වහන්සේලා මගින් වඩිනකොට පිංගුතුනි මහා ධාරානිපාත වැස්සක් එක පාර කඩා හැලුණා. මේ ස්වාමීන් වහන්සේලාගේ ළඟ තිබුණේ නැහැ කුඩයක්වත් හෙවණට මුකුත් තිබුණේ නැහැ. වටපිට බලනකොට ගල් ගුහාවක් තියෙනවා. සාංශලා 7 නමනේ. මේ ගල් ගුහාව ඇතුළට අමාරුවෙන් නමුත් මේ හෙවණ පිණිස වැස්සෙන් බේරෙන්න ඕන රිංග ගත්තා. රිංග ගත්තා විතරයි. ඉහළට ගැහුවා හෙනයක්. ඒ හෙනේ වැදුනේ ගලකට. ගල දෙපළ වෙලා එක ගල් කෑල්ලක් පෙරෙල්ල ඇවිල්ලා හරියට අර ස්වාමීන් වහන්සේලා හිටපු ගල් ගුහාවේ ඒ දොරටුව වැහිලා ගියා. සාංශලා 7 දිනාමුවත් එකතු වෙලා තල්ලු කරන්න පුළුවන් ගලක් නෙමෙයි වැහුණා. ඉතින් මිනිසුන්ටත් එහෙන් මෙහින් ආරංචි ගියා ස්වාමීන් වහන්සේලා 7 නමක් මෙහිම ගල් ගුහාවේ හිර වෙලා අය කියලා. ඒ මිනිස්සු ඔක්කොම ගමේම මිනිස්සු එකතු වෙලා මේ ගල පෙරලන්න නොයේක් දේවල් කළා. 7 දවසක් දවස් 7ක් තිස්සේ ඔට්ටු වෙලා වෑයම් කරනකොට 7 වෙනි දවසේ යාන්තම් ගල පෙරලා අයින් වුණා. අනේ අර ස්වාමීන් වහන්සේලා 7 දවසක් කෑමක් නැහැ, බීමක් නැහැ, සුව පහසුවක් නැහැ. හොඳටම ඔත්පල වෙලා. මිනිසු ටික ඒ ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කළා, සුවපත් කරලා ඔන්නේ සාංශලාව පිටත් කළා. දැන් සිදුවීම් 3යි. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් 3ම එකම දවසක පැමිණෙනවා. ඒ පැමිණුණාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා පිරිස් 3ටම කියන්න කතන්දර 3ක් තිබුණා. බුදුරජාන් වහන්සේ ඉදිරියේ මේ ස්වාමීන් වහන්සේලා කතන්දර 3ම කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඔය හැමෝම වින්දේ තම තමන්ගේ කර්ම විපාකමයි. තමුම්ම රැස් කරගත් එක තමන්ම විදෙව්වා. ඒකයි ඔය සිද්ධ වුණේ. මහණෙනි අර කපුටාට අත්ුනේ තමන්ව රැස් කරපු කර්මයක විපාකයක්. මේක උනේ මෙහෙම. ඉස්සර බණනැස් නුවර එක ගොවියෙක් හිටියා. මේ ගොවි මහත්තයා තමන්ගේ ගොවිතැන සඳහා ගවයෝ පුහුණු කරන්නට ගොඩාක් මහන්සි ගත්තා. ඔය අතරේ හිටියා කොච්චර කරත් කියන එකක් අහන්නේ නැති අමුතු පහේ හරකෙක්. මේකක් කනවා විතරයි. කිසි වැඩක් කරන්නේ. දවසක් ගොයම් පාගන දවසක අනිත් හරක් ඔක්කොම මහන්සි වෙන හැටිත් මේ හරකා විතර කාලා බුදියගෙන ඉන්න හැටිත් මේ ගොවි මහත්තයා දැක්කා කේන්ති ගියා. ළඟට ගිහින් කෙවිතෙන් ගැහුවා නැගිටපන් නැගිටලා වැඩ කරපන් කියලා. හරකට වගක් වන්නේ. එතකොට මේ ගොවි මහත්තයා හරකා නිදාන හිටපු ළඟටම වෙන්න හොඳට ඉන්නක් හිටෙව්වා. හිටවලා ඒ ඉන්නට තද කරලා බෙල්ල ගෙට ගැහුවා උළු උස්සන්න බැරි වෙන්න. පිදුරු අරගෙන ඇවිල්ලා හරකව වැහුවා. වහලා ගිනි තිබ්බා. පණ පිටින්ම ගිනි ඇවිලුවා. ගිනි ගන්නකොට අර හරකා දඟලනවා පේනවනේ. කල්පනා කළා යසාගේ ඕකට. කොච්චර කිව්වත් ඇහුනේ නෑ. ඔහොම මෙරලා ඵලයන්. ගිනි තිබ්බා. බලන්න ඒකේ කර්ම විපාකේ දැන් තමන්නේ පාප කර්මී කළේ තමන් ඒ කරපු පාප කර්මයේ විදිහට මරණින් මත්තේ ඒ පව විසින් තමා අරගෙන යනෝ නිරයට. තමන් පව කරා නම් විපාකෙන් බේරිල්ලන්නේ. නිරේ ගිනිදල් ඇතුලේ දැවුණා. ඊට පස්සේ උපදින ආත්මේ මොන සතෙක් වෙලා උපන්නත් ගිනි අරන්මයි මැරෙන්නේ. ගිනි අරගෙනම මැරිලා යනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය කපුටෙක් වෙලා ඔය මැරුණේ 7 වෙනි වතාව. බුදුරජාන් වහන්සේ එහෙම වදාලා කර්ම විපාකේ අවසානයක් නෑ. මේ ජීවිතෙත් කපුටෙක් වෙලා මැරුණා ඔය 7 වෙනි වතාවට තමයි කපුටෙක් විදිහට මැරුණේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. බලන්න කර්මය.
තමන් විසින් රැස් කරගත්ත පාපය තමා කරා කැරකීන හැටි හරි භයංකාරයි පිංගුතුනි සංසාරේ. අපි සිත කය වචනය හසුරුවනවා. අපේ සැපේ පිණිස කියලා නොයෙක් දේ කරනවා. කරද්දි හොඳට හිතන්න ඕන. අපි ජීවිතය ගත කරද්දි හොඳට හිතන්න ඕන. මං කරන දේ මට යහපත පිණිස පවතිනවද? අනුන්ට යහපත පිණිස පවතිනවද? කුසල්ද? හිතන්න ඕන. හිතලාමයි වැඩ කරන්න ඕන. මොකද මෙව්වට විපාක තියෙනවානේ. මේකට විපාකේ හැදිලා එනකොට තමන් රැස් කරපු එකෙන් තමන්ට බේරිල්ලක් නැහැ. තමන් රැස් කරපු එකේ අයිතිකාරය තමන්මයි. ඒක විඳවන්න වෙන්නේ තමාටමයි. බලන්න රැස් කරන ක්‍රමයට අනුරූපවම විපාකේ කරගෙන හැටි. ගිනි තියලා නම් මැරුවේ. ගිනි අරගෙනමයි මැරෙන්න වෙන්නේ. ගින්නෙන් මැරෙනවා කියලා කියන්නේ මරණ අතර තියෙන වේදනාකාරීම මරණයක්. භයංකාර මරණයක්. ඒ මරණය උරුම වුණා. ඒ කර්ම විපාකේ හුට කවද අවසන් වෙයිද? සංසාරය භයානකයි. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබ දැක්කානේ වතුරේ ගිලිලා මැරිච්චි ඒ සිද්ධිය. ඔය කාන්තාව ඈත අතීතයේ බරණැස එක්තරා පවුලක තරුණියක්. මේ තරුණිය පුංචි කාලේ ඉඳලාම ඇති කරා බලු කුක්කෙක්ව. මේ බලු කුක්කා ඇයට හරීම ලෙන්ගතුයි. ඒ ලෙන්ගතු වෙන්න ප්‍රධාන හේතුවක් තිබුණා. මේ බලු කුක්කාව ඉපදිලා තිබුණේ ඇගේ ආත්ම භාව දෙකකට කලින් ස්වාමි පුරුෂයෙක්. ඌට තිබුණා ඒ ලෙන්ගතු හැඟීම. ඒකත් එක්ක පවුලේ අනිත් හැමෝටම වඩා ආදරේ ඇයටයි. ඒ යන්නේ කොතනද? බලු කුක්කාත් එතන. දැන් මෙය චූටි වයසේ ඉඳලා ඔන්න සාමාන්‍යයෙන් අවුරුදු 16 18 තරුණිය වෙනවා. එතකොට බල්ලත් සාමාන්‍යයෙන් ලොකුයි. නමුත් මේ බල්ලා ඇයව අතහරින්නේම නෑ. ඇය පස්සේමයි. ඇය වතුර ගියෙන්න ලිඳට යනකොට බල්ලත් පස්සේ යනවා. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 16 18 ගෑනු ළමයින්ට ওই ගම්වල ඉන්න කොල්ලෝ එක එක වචන කියනෝනේ. මේ බල්ලෙක් එක්කම ඈ යනවා එනවා දකින්නකොට ඈට වැද්දියක් කියලා නමක් හැදුවා කොල්ලෝ. ඈට හරීම ලැජ්ජයි. ඈ එදා ඉඳලා මේ බල්ලාට දකින තැන ගහනවා. මාත් එක්ක ඉන්න බා ඵලයන් උඹ කියලා. කොච්චර ගැහුවත් බල්ලා ඈ සමගමයි. ඈ දොලට නාන්න යනකොට බල්ලත් ඒ පස්සේ මිනවා. ඈ නානකම් බලාගෙන ඉන්නවා. දොලේ නාන ගමන් ඇයට හිතුවිල්ලක් ඇති වුණා. මේ බල්ලගෙන් මට වස කරදරේ කරන්න තියෙන්නේ මේකව මේ දොලේ ගිල්ලන්න ඕන. ගිල්ලලා මරන්න ඕන. ඇය වැලි ගෝණියක් ලැහැත්ති කළා. වැලි ගෝණිය ලැහැත්ති කරලා දවසක් මේ බල්ලට කතා කළා. මගේ පැටියෝ මෙහෙට වරින් කිව්වා. බල්ලා ගුටි කකානේ හිටියේ. මේ වචනේ ඇහුණා විතරයි බල්ලට හරි සන්තෝෂේ. නැට්ට වනාගෙන ළඟට ආවා. ළඟට ඇවිල්ලා ඇගේ මේ ශරීරය ඇතුල් වෙන්න පටන් ගත්තා. බල්ලෝ සාමාන්‍යයෙන් ඇතිල් වෙන්නේ. එතකොට ඇයට හරි දුක හිතුණා. ඒ දුක හිතිච්ච හින්දා තමන්ගේ අදහස ඉෂ්ට කළේ නැහැ. ඒ මොහොතේ සාතාව බේරුවා. පළවෙනි වතාවේ බේරුවා. තවත් වතාවක බේරුවා. තුන්වෙනි වතාවේ නම් ඇයට බේරෙන හිතට එන්න බැරුව ගියා. බල්ලාගේ බෙල්ලේ ගැට ගැහුවා අර වැලි මල්ල. උස්සලා දැම්ම දොලට. ඌට බේරෙන්න විදිහක් නැහැ. වැලි මල්ලත් එක්කම යට ගියා මැරුණා. ඈ සැනසෙල්ලේ නාගෙන ගොඩ ආවා. දැන් ප්‍රශ්නේ ඉවරයි. නෑ. ප්‍රශ්නේ පටන් ගත්තේ එතන. පින්වතුනි මේ ජීවිතේ සමහර විට අපි වැඩි දුර නොහිතා ප්‍රශ්න ඉවර කරනවා කියලා කරන දේවල් වලින් ප්‍රශ්න පටන් ගන්නවා. මිනිස්සු ගොඩක් අනවින කොඩි විනාදිය කරන ඒවා අපිට මේ මෑත කාලීනව අහන්න ලැබුණා. ඒ දේවල් කරන්නේ මිනිස්සු තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් විසඳ ගන්නවා කියලා හිතාගෙන. හැබැයි එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. සංසාර ගමනේ විඳවන්න වෙන ප්‍රශ්නයක් එතනින් පටන් ගන්නවා.
අපිට සමහරවිට පුළුවන් මේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් එනකොට බොරුවක් කියලා බේරෙන්න. බොරුව කිව්ව ගමන් අපි හිතනවා හරි මගේ ප්‍රශ්නේ ඉවරයි. මම බොරුවෙන් එක වැහුවා කියලා. නෑ. ප්‍රශ්නේ පටන් ගන්න එතන. මේ තමයි සංසාර ගමනේ සත්‍ය ස්වභාවය. අද අපි යම් සැපක් සොම්නසක් විඳිනවා නම් ඒ ගැන අපි දැනගන්න ඕන. අපිම එකතු කරගත් එකක්. අපි අද යම් දවස් යම් මොහොතක වේදනාවක් දුකක් විඳිනවා නම් අපි තේරුම් ගන්න ඕන ඒකත් තමන් රැස් කරගත් එකක්. විඳවනකොට හැම තිස්සෙම හිතන්න ආයෙත් නම් විඳවන්න දෙයක් මම එකතු කරගන්නේ. සැප සැනසෙල්ල දැනෙන හැම මොහොතකම හිතන්න මං මීට වඩා සැපක් සැනසුමක් ලැබෙන විදිහට මගේ ජීවිතය හදාගන්න ඕන. ඒක තමයි පින්වතුනි බුද්ධිමත් මිනිස්සෙක් ජීවිතය ගැන පුළුල්ව හිතලා තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න විදිය. තමන්ට ආදරය කෙනෙක් තමන්ගේ ජීවිතේ දියුණු කරගන්නු කැමති කෙනෙක් ඒ විදිහටයි කටයුතු කළ යුත්තේ. දැන් අද ධර්ම දානය කරන පින්වතුන්ලාට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? ජීවිතය ගැන වටිනා ආදර්ශයක් අරගෙන එන සුන්දර ධර්මයක් දිනෝ 1000කගේ සැපේ පිණිස දන් දෙන්න පින්වතුන්ලාට අවස්ථාව ලැබුණා. ඒකත් අරුණෝදේම. දවස පටන් ගන්න අරුණෝදේම හිත නිවෙන බණපදයක් අහන්න ලැබෙනවා කියලා කියන්නේ. ඒ අහන පින්වතුන්ලාට කොච්චර සැපක්ද? ඒ සැපයට දායක උනේ අද ධර්ම දානය කරන පින්වතුන්ලා. ඒ පින්වතුන්ලා ගොඩාක් හිතා සතුටු වෙන්න. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ කර්ම විපාකේ හේතු කරගෙන ඇයි නිරේ උපන්නා. 100ක් වතාවක් මේ වෙනකොට ජලයේ ගිලිලාම මැරෙන්න සිද්ධ වුණා. 100ක් වතාවක්ම ගිලි මැරුණා. උපදින ජීවිතවල මැරෙන්නේම ගිලිලා. මිනිස්සෙක් උනත් ගිලිලා මැරෙනවා, වෙන සතෙක් උනත් ගිලිලා මැරෙනවා. ඉවරයක් නෑ. ඉවර වෙන්නේ කවදාද කියලා කවුරුත් දන්නේ නෑ. භාග්‍යවත් බුදුරජාන් වහන්සේත් ඒ ගැන වචනයක් එදා දේශනා කළේ නෑ. බුදුරජාන් වහන්සේ වදාලා ඊළඟට අනිත් භික්ෂුන් වහන්සේලාට මහණෙනි ඔබලාත් ඔය කරගත්තේ ඔබලාටත් ඔය විඳවන්න සිද්ධ වුණේ අතීතේ ඔබලා විසින්ම කරගත් එකක්. ඒක උනේ මහණෙනි මෙහෙම. නුඹලා ඈත අතීතේ බරණැසම ඉපදිලා හිටියා. ඒ බරණැස නුඹලා සාමාන්‍යයෙන් මේ තනපට්ටි කැඳවාගෙන යන ගොපලු දරුවෝ 7 දෙනෙක්. මේ හරකුන්ට තනකොළ කන්ට ඒ තැන්වලට මේ තනකොළ කෑම පිණිස පට්ටි කැඳවගෙන යනවා ඔබලා. ඒ ගිහිල්ලා හරක් ටික තනකොළ කනකම් ඔබලා සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන පිට්ටනියක් තිබුණා. මේ පිට්ටනිය සෙල්ලම් කර ඉන්නකොට මේගොල්ලෝ දැක්ක තලගොයෙක් එනවා. තලගොයාව දැක්ක ගමන් මේගොල්ලන්ට හිතුණා තලගොයාව මරා ගත්තා නම් මස් කන්න තිබුණා. තලගොයාව අල්ලන්න මේ කොල්ලෝ 7 දෙනා සෑහෙන්න උත්සාහ කළා. නමුත් තලගොයා එහින් මෙහින් රිංගලා බේරිලා හුඹහකට රිංග ගත්තා. මේ තුඹසට රිංග ගත්ත ගමන් මේ ළමයි ටික කතා වුණා හරි මූ රිංග ගත්තානේ ඇතුළට. අපි මූට එළියට එන්න බැරි වෙන්න ඔක්කොම සිදුරු වහමු. නොයෙක් ගල් ආදී අරගෙන අර සිදුරු ඔක්කොම වැහුවා. වහලා මේ ළමයි ඔන්න එදා ඒක හිම අමතක කරලා සාමාන්‍ය විදිහට සෙල්ලම් කරලා පිටත් වුණා. ආයේ දවස් 7කට පස්සේ මේගොල්ලෝ මෙතෙක් එනවා. ඒ එද්දී අර හුඹහ දකින්නකොට තමන් වහපු තුඹස මතක් වුණා. එතකොට ඉක්මනින් තුඹසේ සිදුරක් මේගොල්ලෝ ඇරලා බැලුවා දැන් මොකක් වෙලාද දන්නේ කියලා. අනේ එතකොට දවස් 7ක් තිස්සේ අරකේ හිර වෙලා හිටපු තලගොයා බොහොම අමාරුවෙන් එළියට ඇදුනා. මේගොල්ලෝ මේ තලගොයාව මරන්න කියලා හිතාගෙන හිටියට තලගොයා එළියට ඇදුනේ අමාරුවෙන්නේ. දැක්ක ගමන් දුක හිතුණා. අනේ ඕන්නේ පව්වේ සතා මරන්න ඕන්නේ ඔය ගියපු දින් කියලා අතෑරියා. ඒ වෙලාවේ ඒ සතාව මැරුවා නම් කර්ම විපාක ඊට වඩා දරුණු වෙනවා. ඒ වෙලාවේ සතා නොමැරුණු නිසා කර්ම විපාකේ සකස් වුණේ කොහොමද? උපදින හැම ජීවිතයකම ඒ ඇයන්ට කෑමක් නැතුව බීමක් නැතුව අන්ධකාරයේ බිහිතියේ බේරෙයිද කියලා දන්නේ නැතුව හිර වෙලා ඉන්න සිද්ධ වුණා දවස් 7 ගානේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි
ඔය දැන් මේ සිද්ධිය වුණේ 14 වෙනි වතාවට. බලන්න බුදු නුවණ. බුදුරජාණන් වහන්සේ වදාලා 14 වෙනි වතාවටයි මහණෙනි ඔබලා මේ දැන් හිර වුණේ. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් මේ කරුණු තුනම මුල් කරගෙන ලස්සන ගාථාවක් වදාලා පින්වතුන්ලාට තිරේ දර්ශනය වේවි. ඒ ගාථාව අපි සජ්ජායනා කරමු. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගති පදේසෝ යත්තට්ඨිතෝ මුච්චේය පාපකම්මා අහසේ සිටියත් බැහැබේරෙන්නට මහසයුරේ මැද බැහැබේරෙන්නට කඳු මැද සිටියත් බැහැබේරෙන්නට සැඟවී ගොස් යම් තැනක මෙසේ පවින් මිදෙන්නට බැලුවත් කිසිසේ ඉබඳු තැනක් ලොව නැත්තේමයි. බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඕනොයි විදිහට යම් තැනක සැඟවිලා තමන් කරපු පව්වල විපාකෙන් ගැලවෙන්න පුළුවන් නම් ඉබඳු තැන අහසේද නැත. පෙර කපුටාගේ කතාවෙන් ඉස්මතුණා අහසේ බේරෙන්න බෑ. ඉබඳු තැනක් මහා සයුර මැදද නැත. මහා සාගරේ මැද්දෙත් කර්ම විපාකය ආවා. ඉබඳු තැනක් කන්දක් ඇතුලේ ගුහාවකද නැත. කන්ද ඇතුලේ ගුහාවේදීත් කර්ම විපාකය ආවා. රැකවරණයක් පිණිස හෙවණක් පිණිස ගියපු ගුහාව ඇතුලේම තමන්ගේ කර්ම විපාකේ බේරෙන්න බෑ. මේ ලෝකේ එහෙම තැනක් නැහැ කියනවා. තමන් පව් කළා නම් පවෙන් ගැලවෙන්න පුළුවන් කියලා තැනක් ඇත්තේ නෑ. ඉතින් ඒ නිසා බුද්ධිමත් කෙනා හොඳට නුවණින් සලකා ජීවිතේ කොහොමද හදාගත යුත්තේ? විඳවන්ට පව් රැස් නොකළ යුතුයි. රැස් කළොන්නේ විඳවන්ට වෙන්නේ. ඒ නිසා කය මුල් කරගෙනත් පාපය නොකළ යුත්තේය. වචන මුල් කරගෙනත් පාපය නොකළ යුත්තේය. සිත මුල් කරගෙනත් පාපය නොකළ යුත්තේය. මේ බණපදේ අහනකොට කලින් පව් කෙරිලා නම් දැන් කුමක්ද කළ හැක්කේ? දැන් කළ යුත්තේ කෙරිච්චි පව් වලටත් එක්ක හරියන්න හොඳට පින් කරන්න ඕන. තමන්ගෙන් කෙරිලා තියෙනවා නම් යම් යම් පව්කම් ඒවාට හරියන්නත් එක්ක හොඳට පින් කරගන්න ඕන. හොඳට පින් කරන්න ඕන. තමන් සත්තු මරලා තියෙනවා නම් මදුරුවෝ, කැරපොත්තෝ, කුඹි වගේ සත්තු හරි තමන් මරලා තියෙනවා නම් දැන් පුළුවන් තරම් අබේ දාණය දෙන්න ඕන. සත්තුන්ගේ ජීවිතේ බේරන්න ඕන. සත්තුන්ට ආදරේ, කරුණාව, මෛත්‍රිය දක්වන්න ඕන. ඒක වැඩි කරන්න ඕන. තමන් හොරකම් කරලා තියෙනවා නම් පොඩි පොඩි දේවල් හරි දැන් හොරකමින් වැළකීලා දානි පූජා කරන්න ඕන. දන් දෙන්න ඕන. අනිත් අයට තමන් සන්තක දේවල් දිදී උදව් කරන්න ඕන. තමන් අතින් කෙල්ල තියෙනවා නම් මේ සල්ලාලකම වැරදි කාමසේවනේ දැන් කරන්න ඕන. හොඳට බඹසර ආදී උතුම් සීලය ආරක්ෂා කරන්න ඕන. වැඩිපුර බඹසර සිල් රකින්න ඕන. තමන්ගේ අතින් කියවිලා තියෙනවා නම් බොරු විහිළුවට හරි බොරු කිය හිටියනම් බොරු කීමේ බරපතලකම දැනගන්නේ නැතුව ඔහේ හිටියනම් දැන් ඇත්තම කතා කරන්න ඕන. සත්‍ය කතා කරන්න ඕන. ධර්මයේ කතා කරන්න ඕන. මිනිසුන්ට සත්‍ය අහන්න සලස්සන්න ඕන. තමන් අතින් කෙරුණා නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම වගේ මේ අසිහියෙන් කරපු අසිහිය වඩවන මේ ලාමක දේවල් තමන් පුරුදු කරලා තිබුණා නම් දැන් වහවහාම උනන්දු වෙලා තමන්ගේ ජීවිතේ හොඳට සිහිය ගුණධර්ම දියුණු කරන්න මහන්සි ගන්න ඕන. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඈයන්ව ඒ වගේන් වළක්වන්න උත්සාහවත් වෙන්න ඕන. එහෙම තමන්ගේ ජීවිතේට පින රැස් කරගන්න උත්සුක වෙන්න ඕන. මොකද අපේ අඟුලිමාල මහරහත් මුනිදුන් හරි ලස්සන ගාථාවක් වදාලා ඔය ගැන. යම් කෙනෙක් අතින් කලින් පව්කම් කෙරිලා තිබුණත් කුසලේන පිතියරේ
කුසල් බලයෙන් අර පව්වල තියෙන තීව්‍රතාවය දිරවලා දැම්මොත් පව්වල තියෙන තීව්‍රතාවය දිරවනවා කියලා කියන්නේ පින්වතුනි පිනින් ජීවිතේ පුළුල් කරගන්න එක. බුදුරජාණන් වහන්සේ ඔක ලස්සන උපමාවකින් වදාළනේ. ඔන්න වතුර භාජනයක් තියෙනවා පුංචි කෝප්පයක් වගේ එකක්. ඔය කෝප්පෙට යම්කිසි කෙනෙක් ලුණු කැටයක් දානවා. ලුණු කැටේ දාපුවම අර කෝප්පේ වතුර ටික ලුණු කැටේ නිසාවෙන් ලුණු රහට හැරෙනවා. ඇයි හේතුව? කෝප්පේ වතුර තියෙන්නේ චුට්ටයි. හැබැයි යම් කෙනෙක් ඒ ලුණු කැටේම අරගෙන ගිහිල්ලා දානවා විශාල ගඟකට. ගඟට දැම්මොත් එහෙම ලුණු කැටේට පුළුවන් ද ගඟ ලුණු රහට හරවන්න? පුළුවන් කමක් නැහැ. ඒ ලුණු කැටේ එහෙම දිය වෙලා නැතුව යනවා. ගඟට ඒක දැනෙන්නේ නැහැ. ඇයි හේතුව? ගඟේ වතුර ගොඩායි. ඔයගේ ජීවිතේ පින් ගොඩාක් තියෙනවා නම් පින් ගොඩක් තියෙන ජීවිතේට අර පාප කර්මෙ දැනෙන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි මොකද්ද අපි අපේ ජීවිතේට කරගත යුත්තේ? ගොඩාක් පින් කරන්න ඕන. පවෙන් ගැලවිලා යන්න බෑ කියලා දන්න කෙනා හොඳට පින් කරගත්තොත් ඒ පින කියන එක ගැන මෙහෙම තේරුම් ගන්න. පින කියන එක අහසේ හිටියත් විපාක දෙනවාමයි. පිනේ පුණ්‍ය සම්පත්තිය කියන එක අහසේ හිටියත් විපාක දෙනවාමයි. පිනෙන් සලසන රැකවරණය කියන එක මුහුදක් මැද වුණත් විපාක දෙනවාමයි. පිනේ රැකවරණය කියන එක ගුහාවක් ඇතුලේ වුණත් විපාක දෙනවාමයි. තමන්ව අත්හැර නොයන සෙවණැල්ල වගේ පස්සෙන් ඇවිදින්නලා රැස් කරන පින තමන්ට සැප විපාක උපදිනවා. ඒ නිසා හොඳට පින් කරන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළේ ගැලවෙන්න බැරි දේ තමයි මරණය. ওই මරණයෙන් ගැලවෙන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේ ඒ ගාථාව දේශනා කළේ ඒ අර්ථය වදාළේ සුප්පබුද්ධ කියන ශාක්‍ය රජුරෝ ආරම්භය. සුප්පබුද්ධ කියලා කියන්නේ කවුද? යශෝදරාවගේ තාත්තා. දේවදත්තගේ තාත්තා. මේ සුප්පබුද්ධ රජුරෝ බුදුරජාණන් වහන්සේ ගැන වෛර බැඳගෙන හිටියේ. නරි කේන්තියෙන් හිටියේ. බුදුරජාණන් වහන්සේ මේ යශෝදරාව අත්හැරලා මහා බිනිෂ්ක්‍රමණය කළානේ. ඒ ගැන සුප්පබුද්ධ රජුරෝ කිපුණා. මගේ දුවව වැඳපුවක් කළා. අනාථ කළා. කිපුණා. ඊළඟට මගේ මුණුපුරාට තාත්තාව නැති කළා. මුණුපුරා උපන්න දවසේ ඉපදිච්චි දවසේම දාලා ගියා කිසි හිතක් අනුකම්පාවක් නැතුව කියලා. එහෙම වෛර බැඳගත්තා. ඊළඟට ඔන්න දේවදත්ත මහණ වුණානේ. මහණ වෙච්චි දේවදත්ත බුදුරජාණන් වහන්සේට දුෂ්ටකම් කරන්න ඇවිල්ලා දේවදත්ත සම්බන්ධයෙන් මහා අපකීර්තියක් ගොඩ නැගුණා. ඒකටත් සුප්පබුද්ධ බුදුරජාණන් වහන්සේ ගැන වෛර බැඳගත්තා. මගේ පුතාව මහාන කරගෙන අවසානයේ වෛරක්කාරයෙක් කරලා තමයි කෙලවර කරේ මගේ පුතාට අවනම්බු කරා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක් කලෙක ඔය සුප්පබුද්ධ ශාක්‍යයාගේ මාලිගාව ඉදිරියෙන් පිණ්ඩපාතේ වැඩම කරන්නට අවස්ථාවක් ලැබුණා. ඒ මාවතේ බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියන ආරංචිය සුප්පබුද්ධ ශාක්‍ය රජුරවන්ට යනවා. එදා මේ ශාක්‍ය රජුරුව කිව්වා මම ඔය ශ්‍රමණ භවත් ගෞතමයන්ට මගේ නිවසේ පාර ඉස්සරහින්වත් යන්න දෙන්නේ. ශ්‍රමණ භවත් ගෞතමයන්ට මේ පැත්ත පලාතේ මං එන්න ඉඩ තියන්නේ. එහෙම කියලා හොද්දටම බීලා වෙරිමර ගාතේ පාර හරහා එහෙට මෙහෙට ඇවිද හිටියා. මං යන්න දෙන්නේ නැහැ මෙතනින් බුදුරජාණන් වහන්සේට කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේට පාර හරස් කළා. බුදුරජාණන් වහන්සේ මේ මාවතේ වඩින්ට නියම වෙලා තිබුණේ. භාග්‍යතුන් වහන්සේගේ පාර හරස් කරනකොට බුදුරජාණන් වහන්සේ එහෙම්ම නැවතුණා. පියවරක් ඉදිරියට තියන්නේ නැතුව නැවතුණා. ඒ නැවතිච්ච වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා ඇහුවා ස්වාමීනි මේ සුප්පබුද්ධ හරි නරක වැඩන්නේ මේ කරන්නේ. තථාගතයන් වහන්සේටනේ මේ පාර අහුරන්නේ. සියල්ලෝ සතුන්ට හරි පාර පෙන්වා දෙන මුනිරජාණන් වහන්සේට නෙමේ පාර අහුරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ සුප්පබුද්ධ බරපතල වැරද්දක් කරගත්තේ. ආනන්දේ ඒක දැන් කරගෙන ඉවරයි. ආපසු හරවන්න පුළුවන් කමක් නැහැ.
සුප්පබුද්ධ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මාවත ඇහිරුවා. ඒ බුදුරජාණන් වහන්සේ වඩිනා මාවතට බාධා කළා. ආනන්දය, මේ මහා පෘථිවිය පවා ශාස්ත්‍රූන් වහන්සේ වැඩම කරනකොට ඒ වැඩම කරන මේ ගමනට විශේෂයෙන් සැරසෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී මේ මාවතේ යම් මුල් ඊළඟට යම් මේ විසම තැන් තියෙනවා නම් ඒවා ඔක්කොම පිළිවෙලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාවතේ බාධා කරදර සියල්ල නැති වී යනවා. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ආනුභාවයක්. බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය තේජසට සිද්ධ වෙන එකක්. දැන් මේ ශාක්‍ය රජුරෝ තමන්ගේ රාජ්‍ය බලයෙන් උදන් වෙලා භාග්‍යතුන් වහන්සේ වඩින මාවත අවරන්න ඕන කියලා හිතුවිල්ලක් පහල කළා. ඒ උදෙසා තමන්ගේ කය යෙදෙව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය, අදින් දින 7ක් ගියපු තැන සුප්පබුද්ධ ඔය මාලිගාවේ පඩිපෙළ අසලදීම, තමන්ගේ මාලිගාවේ ප්‍රධාන දොරටුව ඉස්සරහදීම පොළොව දෙබෑ වෙලා නිරයට යනවා. ආනන්ද, ඒක තමයි සිද්ධ වෙන්නේ කිව්වා. සුප්පබුද්ධට ඕක ආරංචි වුණා. ආරංචි වුණාම සුප්පබුද්ධ කොක් හඬලලා සිනහස වුණා. මෙදාසරේ තමයි ඔය ශ්‍රමණ බවත් ගෞතමයෝ පාඩමක් ඉගෙන ගන්නේ. කටට එනවාට ඔහේ වචන කියනවා. දින 7ක් ඇතුලේ මං නිරේ යනවලු. ඕක වෙන්නේ නෑ කියලා මං ඔප්පු කරලා පෙන්නනවා, බලාගනින්න. අදින් පස්සේ මම දින 7ක් යනකම් මාලිගාවේ පහළ මාලට එන්නේ. දැන් කිව්වේ පහළ මාලේදී පඩිපෙළ ඉස්සරහා යට යනවා කියලානේ. මං එන්නේ නෑ. හදිසියෙ හරි මං එන්න ලැහැත්ති වුණා, තුබලා මට එන්න දෙන්න එපා කියලා සේවකයෝ ඔක්කොටම අණ කළා. අණ කරලා සුප්පබුද්ධ මාලිගාවේ උඩ තට්ටුවෙම දැන් දවස් 1යි 2යි 3යි මෙහෙම එක එක ගෙවෙනවා. සුප්පබුද්ධ ඉතින් මහ උජාරුවට අනිත් ඇයන්ට කියනවා, බලාපල්ලා කිසි කරදරයක් නැහැනේ, මම මේ අසාගේට ඉන්නේ, මට මොකුත් උන්නේ නැහැනේ. මෙහෙම කියා දින 6ක් හිටියා. 7 වෙනි දවසේ මාලිගාවේ හිටපු සුප්පබුද්ධට විතරක් මෙල්ල වෙන අස්පයා කුලප් වුණා. ඒ අස්පයා කුලප් වෙලා ළඟට එන මිනිසුන්ට ගහනවා, මිනිසුන්ට හානි කරනවා, එක දිගට කෑ ගහනවා. කනක් ඇහෙන්න නැහැ. සුප්පබුද්ධට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මේකුන් එකෙකුට බෑනේ මේ අස්වෙක් මෙල්ල කරගන්න. ඒකටත් මංම ඕන. කෝ හිටපල්ලා මං පොඩ්ඩක් එනකන් කියලා ඔන්න බහින්න රැහැති වුණා. දැන් සේවකයන්ට අණ කරලා තිබුණේ මං හදිස්සියේ එන්න හැදුවත් පහලට එන්න දෙන්න එපා කියලානේ. සේවකයන්ගේ හිත වෙනස් වුණානේ. සුප්පබුද්ධ පහලට එන්න හදනකොට සේවකයෝ කිව්වා, අනේ ඒකනේ රජතුමනි, ඔබතුමාවත් බැහැලා බලන්නකෝ, මේක බෑනේ මෙල්ල කරගන්න කියලා. කෝ හිටපල්ලා කියලා බැස්සා. පඩිපෙළ ළඟට එන්නකොටම පින්වතුනි දෙබෑ වුණා. එහෙම යට ගියා. ආන් ඔය සිදුවීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාලා අපි ඒ ගාථාවත් පින්වතුනි සජ්ජායනා කරමු. නන්තලික්ඛේන සමුද්ද මජ්ජේ නපබ්බතානං විවරං පවිස්ස නවිජ්ජතිසෝ ජගති පදේසු යත්තට්ඨිතං නප්පසහේත මච්චු අහසේ සිටියත් බැහැ බේරෙන්නට මහසයුරේ මැද බැහැ බේරෙන්නට කඳු මැද සිටියත් බැහැ බේරෙන්නට සැඟවී ගොස් යම් තැනක මෙසේ මරණින් මිදුමට බැලුවත් කිසිසේ එබඳු තැනක් ලොව නැත්තේමයි. එහෙම තැනක් මේ ලෝකේ නෑ. මරණයෙන් ගැලවෙන්න පුළුවන් තැන ඇත්තේ නෑ. මරණයෙන් ගැලවෙන ශිල්පයක් ඇත්තේ නෑ. මරණයෙන් ගැලවෙන තාක්ෂණයක් ඇත්තේ නෑ.
මරණය කියන එක නැසුවා නම් නැසුවේ රහතන් වහන්සේලා. සම්බුද්ධ ශාසනයේ රහතුන් මරණය නැසුවා. හැබැයි මේ මරණය නැසූ රහතන් වහන්සේලාත් මේ ලැබූ ජීවිතය අත්හැරලා දාලා පිරිනුවම් වෙලියා. උන්වහන්සේලාට ආයේ මරණයක් නෑ. ආයේ මරණයක් නැත්තේ යලි ඉපදීමක් නැති නිසා. නමුත් පින්වතුනි අපි ගැලවීමක් නැතුව මරණයත් එක්ක බැඳිලා ඉන්නවා. ධර්මය අවබෝධ කරගන්න තාක් ගැලවීමක් නෑ. ඊළඟට අපේ ජීවිත ගත්තොත් එහෙම පව්කම් කෙරුණොත් ඒ පවේ විපාක අපිට විඳවන්න සිද්ධ වෙනවාමයි. ඒ ස්වභාවයෙන් යුක්තයි අපි. අපි ඉන්නේ කොයි තරාතිරමකද කියන එක වැදගත් නෑ. අපේ වත් පොහසත්කම් වැදගත් නෑ. අපේ උගත් නුගත්කම් වැදගත් නෑ. අපේ බලපුලුවන්කාරකම් වැදගත් නෑ. මරණයට පවිටු විපාකයට ඒවා අදාළම නෑ. ඒ හින්දා තමන් ගැන හොඳට කල්පනා කරලා තමන්ට ආදරේ නම් තමාගේ ජීවිතේ සකස් කරගත යුත්තේ තමා කරා විපාක අරගෙන එන විදිහට දරුණු පාප කර්ම සිද්ධ වෙන්න දෙන්න එපා. පවින් වළකින්න. පිනම රැස් කරන්න. තමන්ට මරණයෙන් ගැලවුමක් නෑ. මරණය කරා ජීවිතේ යනවාමයි කියලා දැනගෙන මරණයට පෙර මේ ජීවිතේ ලස්සනට සුන්දරව හදාගන්න. ඒ උදෙසා ජීවිතය සුන්දර කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මී මුණගැහිච්ච මේ අවස්ථාවට වඩා වැඩි අවස්ථාවක් වෙනත් ඇත්තේ නෑ. ඉතින් අපි හැමදෙනාට තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය මුණගැහිච්ච මේ අවස්ථාවේ අපේ ජීවිතයට බොහෝ පින්දස් කරගෙන අපේ ජීවිතය හොඳට ධර්මය පුරුදු කරගෙන අපේ ජීවිතය කරා මරණය පැමිණෙන්නට පෙර සොඳුරු ජීවිතයක් සුපිම්බර ජීවිතයක් උපදවා ගන්නට අපට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ පහන් සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු පොළොවාසී දෙවිවරුත් සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් ඒ වගේම අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පිනෙන් සතුටුව අප හැම දිනාට දෙවියන්ගේ සියලු ආශිර්වාද සියලු ආරක්ෂාව සලසා දෙත්වා. විශේෂයෙන් ජන්මදිනයේ යෙදෙන පින්වත් පී.බී. දිසානායක පියාණන් හට දෙවියන්ගේ සියලු ආශිර්වාදය උණුවඩුවම සලසත්වා. දෙවියෝද ගෞතම සසුන තුළම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ඒ දරුවන් විසින් මේ ධර්ම දානමය පින සිද්ධ කළේ රාජගිරියේ පදිංචි පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ ලේකම් පින්වත් පී.බී. දිසානායක ආදරණීය පියාණන්ගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් තිමේ රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ජන්මදිනය සමරන පින්වත් පී.බී. දිසානායක පියාණන් හට සැලසේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා. කොළඹ 10 සංගමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන පින්වත් තුෂාරීද සිල්වා මෑණියන් හට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රය ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මෑණියන්ටත් පියාණන්ටත් සුවසේම පින් රැස් කරගෙන සුවසේම දහම්මඟ දියුණු කරගන්නට සියලු අවකාශයෝ සැලසේවා. බාධා කරදර සියල්ල දුරු වේවා. ගෞතම සාසනය තුලම
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිදු කරන ඒ පින්වත් සෑම සියලු දෙනාගේ නමින් පී.බී. දිසානායක පියාණන්ගේ නමිනුත් තුෂාරීද සිල්වා මෑණියන්ගේ නමිනුත් පවුලේ සෑම සියලු දෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා මේ දුක්ඛිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පින් අනුමෝදනාවන් සිදු කරන්න. අද ධර්ම දානයන් සිදු කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචිව සිටින පින්වත් දෙව්මී දිසානායක දියණිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පින්වත් සක්බෝ දිසානායක පුතුණුවන් සහ ගයත් වික්‍රමසිංහ බෑණනුවන් විසින් රැස් කරගන්ට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් ඒ සියලු දෙනාටත් දායකත්වයේ දරූ පින්වතුන්ලාගේ පවුල්වල ඥාති හිත මිත්‍රාදීන් ඒ වගේම මේ උදෙසා නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළා වූ සියලු දෙනාට සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා තමන්ගේ ජීවිතවල ඒ කරන කියන රැකී රක්ෂා ආදී සියලුම කටයුතු විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන ඒ දෙව්මී දිසානායක දියණියට විදේශගතව ගත කරන ජීවිතේ කරදර බාධා වලින් තොරව සුවසේ ගත කරන්නට අවකාශ සැලසෙත්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ ශිෂ්‍යයෙකු වන සක්බෝ දිසානායක ඒ පුතුණුවන්හට අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න අනාගත ජීවිතේ සියලු අභිවෘද්ධීන් සලසා ගන්නට අවකාශ ලැබෙත්වා පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම දියුණු වෙත්වා සාර්ථකත්වයට පත්වෙත්වා ඒ වගේම කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ ඇසුරින් තමන්ගේ ජීවිතයට තවදුරටත් සුවසේ පින් කරගන්නට සුවසේම දහම්මග දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා ඒ සඳහා යම් මේ කරදර බාධා ඇතනම් පෙනෙන නොපෙනෙන සියලු බාධා වූ දුරින්ම දුරු වෙත්වා ධර්ම දානය සිදු කරපු සුපින්වත් ඔබ සියලු දෙනාට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාට ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා හැම දෙනාට ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත් සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා මේ ගෞතම සාසනය මුණ ගැහිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ හොඳට පින් රැස් කරගෙන තමන්ගේ ජීවිතේ සුපින්බර කරගන්නට ලැබේවා ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න